අයිබෝන් ද්වීපිතේ අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ 2016 සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 25. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ විදිහට ඇවිල්ලා තියෙන්නේ රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් ආනයනයේදී 106ක තීරුබද්දක් ගෙවිය යුතුය. තීරුබදු මුදල සොයන්න. තීරුබදු මුදල සමාන වෙන්නේ භාණ්ඩයේ වටිනාකම ගුණ කරන්න ඕන තීරුබදු ප්‍රතිශතයෙන්. භාණ්ඩේ වටිනාකම රුපියල් 800ක් කියලා දීලා තියෙනවා. මේක ගුණ කරන්න ඕන 100ට 6. කියන්නේ 100න් 6න් අපි මේක ගුණ කරනවා. 100.2කට 800.2ක් කැපෙනවා. ඒකට අපිට උත්තරේ විදිහට එනවා රුපියල් 8 වරක් 6 48ක් කියලා. ඒකට තීරුබදු මුදල රුපියල් 48යි. දෙවෙනි ප්‍රශ්නය. දී ඇති වෙන් රූප සටහනේ A ඡේදන B උපකුලකයේ නිරූපණය වෙන පෙදෙස අඳුරු කොට දක්වන්න. මේක මේ A ඡේදන B කියන එකේ තේරුම ඇවිල්ලා A කුලකයේ සහ B කුලකයේ කියන දෙන්නටම පොදු වෙච්ච ප්‍රදේශය, දෙන්නටම අයිති ප්‍රදේශය. ඒතර මේ වෙන් රූප සටහනේ A රවුමට සහ B රවුමට දෙන්නටම පොදු වෙන්නේ රවුම් දෙක මැද්දේ තියෙන මෙන්න මේ කොටස අපි අඳුරු කරලා දක්වන්න ඕන. මේ රවුම් දෙකේ මැද පොදු වෙන ප්‍රදේශය. තුන්වෙනි ප්‍රශ්නය. ඒකාකාර වේගයෙන් ගමන් කරන බස් රථයක් තප්පර 3ක් තුල මීටර් 48ක දුරක් ගමන් කරයි. බස් රථයේ වේගය තප්පරයට මීටර වලින් සොයන්න. මේ ප්‍රශ්නේදී අහන්නේ බස් රථයේ වේගය තප්පරයට මීටර කීයද කියලා. අපිට වේගය හොයන්න පුළුවන් ගමන් කළ දුර බෙදන්න ඕන ඒ සඳහා ගත වෙච්ච කාලයෙන්. එතකොට මේකේ වේගය අපිට ලියන්න පුළුවන් ගමන් කළ දුර වෙන්නේ මීටර 48ක්. ඒ සඳහා ගත වෙලා තියෙනවා තප්පර 3ක කාලයක්. 48 3ෙන් බෙදුවම 16යි ms ඍණ 1. ඒ කියන්නේ බස් රථයේ වේගය තප්පරයට මීටර 16ක් කියලා උත්තරය අපිට ලැබෙනවා. හතරවෙනි ගාන දර්ශක ආකාරයෙන් දක්වන්න. ලඝු දෙකේ පාදයට 16 සමානයි 4. ලඝු දෙකේ පාදයට 16 සමානයි 4 කියන එක දර්ශක ආකාරයෙන් දක්වන්න තියෙන්නේ. මේ ප්‍රකාශනයේ මොකද්ද කියවෙන්නේ කියලා බැලුවොත් ඇත්තටම ලඝු ප්‍රකාශනයෙන් කියන්නේ යම් සංඛ්‍යාවක් දීලා තියෙන පාදයක බලයක් විදිහට ලිව්වොත් දර්ශකයට එන්නේ මොකද්ද කියන එක තමයි කියන්නේ. මේකේ හැටියට 16 කියන සංඛ්‍යාව දෙකේ පාදයේ බලයක් විදිහට ලිව්වොත් දර්ශකයට 4 එනවා කියලා තමයි මේ කියන්නේ. කියන්නේ 16 කියන සංඛ්‍යාව දෙකේ බලයක් විදිහට ලිව්වොත් දර්ශකයට එන්නේ 4. ඒ කියන්නේ 16 කියන්නේ දෙකේ 4 වෙනි බලය කියලා තමයි එන්නේ. මේ ලඝු ගණක ආකාරය සහ දර්ශක ආකාරය කියන දෙක සංසන්දනය කරලා බැලුවොත් එහෙම ලඝු ප්‍රකාශනයේ පාදයට තියෙන අගය තමයි දර්ශක ආකාරයෙන් ලියද්දී පාදයට එන්නේ. ඊට පස්සේ සමාන ලකුණෙන් අනෙක් පැත්තේ තනි වෙලා තියෙන සංඛ්‍යාව තමයි දර්ශකයේ විදිහට එන්නේ. පස්වෙනි ගාන වර්ග සමීකරණ සාධක භාවිතයෙන් විසඳද්දී ලැබෙන පියවරක් තමයි මේ දීලා තියෙන්නේ. මේකෙදි සාධක දෙක ගුණිතය බිඳුවට සමාන වෙලා තියෙනවා. මේ සාධක දෙක ගුණ කළාම බිඳුවට සමාන වෙන්න නම් අඩුම ගානේ මේ සාධක දෙකෙන් එකක් හරි බිඳුව වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රකාශන දෙක ගුණිතයක්. ප්‍රකාශන දෙක ගුණිතයක් බිඳුව වෙන නම් අඩුම ගානේ එක ප්‍රකාශනයක් හරි බිඳුවට සමාන වෙලා තියෙනවා. ඒක නිසා අපි s ඍණ 1 කියන ප්‍රකාශනය සහ s ඍණ 2 කියන ප්‍රකාශනය කියන දෙක වෙන වෙන බිඳුවට සමාන කරනවා. එතකොට x ඍණ 1 බිඳුවට සමාන වෙලා තියෙන්න ඕන හෝ x ඍණ 2 කියන එක බිඳුවට සමාන වෙලා තියෙන්න ඕන. මේ ඍණ එක අනිත් පැත්තට ගෙනියනවා කියලා හිතුවොත් එහෙම අපිට මෙතනින් ලැබෙනවා x සමානයි ධන 1 හෝ මේ ඍණ 2 අනිත් පැත්තට ගෙනියනවා කියලා හිතුවොත් එහෙම අපිට ලැබෙනවා x සමානයි 2යි කියලා. අපිට උත්තර දෙකක් ලැබෙනවා x සමානයි 1 හෝ x සමානයි 2. 6 වෙනි ගාන 2x ධන 1 කුඩා හෝ සමානයි 5 අසමානතාවයේ සපුරාලන ධන කියලා සියල්ලම ලියා දක්වන්න. මේකෙදි අපෙන් අහන්නේ මේ අසමානතාවයේ තෘප්ත වෙන විදිහට s ගන්න පුළුවන් ධන කියලා ටික. මේකේ 2x ධන 1 කුඩා හෝ සමානයි 5යි
මේ ධන එක අනිත් පැත්තට ගෙනිච්චොත් එහෙම 2x කුඩා හෝ සමාන වෙනවා 5 ධන එක එහාට ගියාම ඍණ 1යි. එතකොට අපිට ලැබෙනවා 2x කුඩා හෝ සමානයි 5න් එකක් ගියාම 4යි. දෙපැත්තම දෙකෙන් බෙදුවොත් එහෙම 2ට 2 කැපිලා යනවා. x කුඩා හෝ සමානයි 4 දෙකෙන් බෙදුවාම 2යි. එතකොට අපිට උත්තරයක් ලැබෙනවා x කුඩා හෝ සමානයි 2යි කියලා. ඒ කියන්නේ x ගන්න පුළුවන් 2 හරි ඊට වඩා අඩු සංඛ්‍යා. හැබැයි අපෙන් මෙතන අහන්නේ ධනනේ කියලා ටික විතරයි. එතකොට x ගන්න පුළුවන් වෙන්නේ 1 සහ 2 කියන ධනනේ කියලා දෙක. 7 වෙනි ගාන සුළු කරන්න. 1 බෙදීම x එකතු කිරීම 1 බෙදීම 2x කියන විජ්ජීය භාග දෙක එකතු කරන්න තියෙන්නේ. මේකෙදී භාග දෙකක් එකතු කරන්න නම් හරයන් සමාන වෙලා තියෙන්න ඕනේ. ඒක නිසා අපි මේකේ හරයන් දෙක සමාන කරගන්න ඕන. ඒකට පළවෙනිට තියෙන මේ 1 බෙදීම x කියන භාගයේ හරය සහ ලවය කියන දෙකම අපි දෙකෙන් ගුණ කරනවා. එහෙම ගුණ කරාම අපිට ලැබෙනවා 1 වරක් 2 2යි දෙවරක් x 2x කියලා. ඊට පස්සේ ඒකට එකතු වෙන්න තියෙනවා 1 බෙදීම 2x කියන විජ්ජීය භාගයේ මේ දෙකේ හරය දැන් සමානයි. 2x කියන පොදු හරය අපි ගත්තා. උඩ තියෙන දෙන්න එකතු කර හැකි දැන් අපිට 2යි 1 එකතු කරාම ලවයට ලැබෙනවා 3යි කියලා. එතකොට මේක පිළිතුරු විදිහට 3 බෙදීම 2x ලැබෙනවා. 8 වෙනි ගාන xy හා x වර්ග යන විජ්ජීය ප්‍රකාශන දෙකෙහි කුඩාම පොදු ගුණාකාරය සොයන්න. මේක x ගේ වැඩිම බලය තියෙන්නේ x වර්ගය කියන තැන, y ගේ තියෙන්නේ xy කියන පදේ. ඒකට අපිට මේක එකපාර උත්තරේ ලියනවා නම් x ගේ වැඩිම බලය ඊළඟට y ගේ වැඩිම බලය විදිහට තියෙන y. ඒ නිසා අපිට මේකේ උත්තරේ එනවා x වර්ගය y කියලා. අපි තව විදිහක් බැලුවොත් එහෙම අපිට පුළුවන් මේ xy කියන පදේ සහ x වර්ගය කියන එක බෙදන්න x ගෙන් xy කියන පදේ x ගෙන් බෙදුවොත් ඉතුරු වෙනවා y. x වර්ගය බෙදුවොත් එහෙම x එකක් ඉතුරු වෙනවා. ආයෙ x අකුරකින් බෙදුවොත් එහෙම y ඉතුරු වෙනවා. x x ඒවා එකක් නිසා එතන එක වෙනවා. ඊළඟට x අකුරු නැහැ බෙදන්න අපි y ගෙන් බෙදුවොත් එහෙම අපිට ලැබෙනවා 1යි 1යි. 1 ලැබෙනකන් අවසානට 1 ලැබෙනකන් බෙදුවට පස්සේ මේ වම් අත පැත්තට එන මේ පද ටික ගුණ කරාම අපිට ලැබෙනවා කුඩා පොදු ගුණාකාරය. ඒතර මේ කුඩා පොදු ගුණාකාරය විදිහට x ගුණ කිරීම x ගුණ කිරීම y ලැබෙනවා. එතකොට උත්තරේ වෙන්නේ x වරක් x වර්ගය y කියලා අපිට මේ විදිහටත් මේකේ කුඩාම පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන්. තව ක්‍රමයක් බැලුවොත් එහෙම අපිට xy කියන එක ලියාගත්ත එකි x ගුණ කිරීම y විදිහට x වර්ගය කියන පදේ අපිට ලියාගත්ත එකි x ගුණ කිරීම x විදිහට. මේකෙන් අපිට x ගේ වැඩිම බලයක් එහෙම නැත්නම් එක දිගට x ලා වැඩිපුරම ඉදිලා තියෙන්නේ දෙවෙනි පදේ මෙන්න මෙතන, y ලා ඉදිලා තියෙන්නේ මෙන්න මෙතන. ඒ ටික ගුණ කරාමත් අපිට එනවා කුඩාම පොදු ගුණාකාරය. ඒතර මේ කුඩා පොදු ගුණාකාරය විදිහට එනවා x වර්ගය y. 9 වෙනි ගාන යන්ත්‍රයකින් කුඹුරු යායක අස්වනු නෙලීමට පැය 6ක් ගත වේ. එවැනි යන්ත්‍ර තුනකින් මෙම යායේ අස්වනු නෙලීමට ගතවන පැය ගණන කොපමණද? මේකෙදී අපි හොයාගන්න ඕන වැඩේ ප්‍රමාණය. යන්ත්‍ර එකක් තියෙනවා. ඒ යන්ත්‍රෙට අස්වනු නෙලන්න පැය 6ක කාලයක් ගත වෙන. ඒතර එක් වරක් 6යි. යන්ත්‍ර පැය 6ක වැඩක් තමයි තියෙන්නේ. මේ වැඩේ කරන්න අපි යන්ත්‍ර 3ක් යොදවනවා කියනවා. අපි ලියනවා අස්වනු නෙලීමට කාලය වැඩි ප්‍රමාණය බෙදන්න ඕන යොදා ගන්න යන්ත්‍ර ගාන වෙන 3න්. එතකොට අපිට ලැබෙනවා පැය 2යි කියලා. උත්තරේ විදිහට පැය 2ක් කියලා ලැබෙනවා. 10 වෙනි ගාන 1 සිට 3 තෙක් සංඛ්‍යා ලියා ඇති සර්වසම කාඩ්පත් 3ක් සහිත පෙට්ටියකින් සසම්භාවි ලෙස කාඩ්පතක් ඉවතට ගැනීමේදී ඔත්තේ සංඛ්‍යාවක් ලියා ඇති කාඩ්පතක් ලැබීමේ සම්භාවිතාව ලියා දක්වන්න. මේ කාඩ්පත් 3ක් තියෙනවා. මේ කාඩ්පත් තුනේ ලියලා තියෙන්නේ 1 2 සහ 3 කියන සංඛ්‍යා. මේ සංඛ්‍යා තුනෙන් 1 සහ 3 කියන සංඛ්‍යා දෙක තමයි ඔත්තේ සංඛ්‍යා වෙන්නේ. ඒතර අපිට මේකේ සම්භාවිතාව ලියුවේ භාගයක් විදිහට මේකේ හරයට දාන්න ඕන නියදී අවකාශයේ තියෙන අවයව ගණන.
එහෙම නැත්නම් සරලව කියනවා නම් මේකට දාන්න ඕන තියෙන මුළු කාඩ්පත් ගණන. මේකේ මුළු කාඩ්පත් ගණන 3යි. මේකේ ලවයට දාන්න ඕන අපට අවශ්‍ය සිද්ධියේ ඇති අවයව ගණන. ඒක සරලව කියනවා නම් ඔත්තේ සංඛ්‍යා තියෙන කාඩ්පත් ගණන. මේකේ හැටියට ඔත්තේ සංඛ්‍යා තියෙන කාඩ්පත් දෙකක් තියෙනවා. එතකොට අපිට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව 3න් 2ක් කියලා ලැබෙනවා. 11 වෙනි ගාන වගුවේ දී ඇති තොරතුරු භාවිතයෙන් මූල අණුෙහි පළමු සන්නිකර්ෂණය සොයන්න. මේකේ වගුවක් දීලා තියෙනවා. මේ වගුවේ පේලි දෙකක් තියෙනවා. පළවෙනි පේලියේ තියෙන්නේ x කියලා, දෙවෙනි පේලියේ x වර්ගය කියලා තියෙනවා. මේකේ x පේලියේ තියෙන සංඛ්‍යා වර්ග වුණාම ලැබෙන උත්තරය තමයි x වර්ගය කියන පේලිය දීලා තියෙන්නේ. අපි බලන්න ඕන මේ x වර්ගය කියලා තියෙන පේලිය මොන සංඛ්‍යාවද 90ට ආසන්න වෙලා තියෙන්නේ කියලා. එහෙන් බැලුවාම අපිට හම් වෙනවා මේ 90.25 තමයි 90ට ආසන්නම අගේ විදියට මේකේ තියෙන්නේ. එතකොට ඒක ලැබිලා තියෙන්නේ 9.5 කියන සංඛ්‍යාව වර්ග වෙලා. එතකොට අපිට මූල 90 උත්තරේ විදියට ලැබෙන්නේ 9.5. 12 වෙනි ගාන රූපයේ දැක්වෙන ABC හා PQR ත්‍රිකෝණ දෙක අංග සමවේ දී ඇති තොරතුරු ඇසුරෙන් x y හා z හි අගයන් සොයන්න. මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියන්නේ මේ ABC කියන ත්‍රිකෝණේ PQR කියන ත්‍රිකෝණේ තියෙන අනුරූප අංග සමාන වෙනවා. ඒකේ තේරුම ABC ත්‍රිකෝණේ තියෙන පාද තුන PQR ත්‍රිකෝණේ තියෙන අනුරූප පාද වලට සමාන වෙනවා. ඒ වගේම ABC ත්‍රිකෝණේ තියෙන කෝණ තුන PQR ත්‍රිකෝණේ තියෙන අනුරූප කෝණ වලට සමාන වෙනවා. මේ අනුරූප කියන්නේ එකම විදිහට පිහිටලා තියෙන කෝණ. PQR ත්‍රිකෝණේ x කියන කෝණය පිහිටලා තියෙන්නේ මේ PQ කියන පාදයට ඉස්සරහා. මේ PQ පාදයේ දක්වලා තියෙන ඉරිකෑලි දෙකක්. එතකොට x කෝණයට සමාන වෙන කෝණය ABC ත්‍රිකෝණයේ පිහිටලා තියෙන්නේ මේ ඉරිකෑලි දෙකක් දක්වලා තියෙන BC කියන පාදයට ඉස්සරහින්. ඒ කියන්නේ x ගේ අගය 61ක් වෙනවා. x අංශක කියන එක 61යි අංශක. ඒක නිසා x ගේ අගය 61ක් වෙනවා. අපි බැලුවොත් එහෙම මේ y කියන කෝණය පිහිටලා තියෙන්නේ PR පාදයට ඉස්සරහින්. මේ PR පාදයේ දක්වලා තියෙන්නේ එක ඉරි කෑල්ලයි. එහෙනම් ඒකට සමාන වෙන කෝණය ABC ත්‍රිකෝණයේ තියෙන්න ඕන. එක ඉරි කෑල්ලකින් දක්වලා තියෙන මේ AB කියන පාදයට ඉස්සරහින්. ඒක නිසා අපිට y ගේ අගය ලැබෙනවා 60ක් කියලා. එතකොට z කියන කෝණය වෙන්නේ ඉතුරු වෙලා තියෙන කෝණය. එතකොට z ගේ අගය 59ක් වෙනවා. z අංශක 59 අංශක වෙනවා. ඒක නිසා z ගේ අගය 59ක් වෙනවා. 13 වෙනි ගාන ඝන සිලින්ඩර් එක අරය සෙන්ටිමීටර් 7ක්ද උස සෙන්ටිමීටර් 2ක්ද වේ. පයිහි අගය සඳහා 7න් 22 ගෙන එහි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සොයන්න. අපිට පල්ලෙහින් දීලා තියෙනවා අරය ආර්ධ උස h වන ඝන සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 2πrh වේ කියලා. එතකොට අපිට සූත්‍ර දීලා තියෙනවා වර්ගඵලය හොයන්න. අපි ලියනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි කියලා සූත්‍රය ලියනවා 2πrh කියලා. දැන් මේකට ආදේශ කරන්න තියෙන්නේ දෙක ගුණ කිරීම පයි වෙනුවට යොදා ගන්න කියනවා 7න් 22. මේකේ r කියන්නේ අරයට අරේ වෙනුවට දීලා තියෙනවා 7යි සෙන්ටිමීටර. ඒක ගුණ කිරීම h කියන්නේ උසට. මේකේ උස වෙනුවට අපි යොදනවා 2යි සෙන්ටිමීටර. 7ට 7 1යි 7ට 7 1යි. දැන් අපිට ඉතුරු වෙනවා 2 ගුණ කිරීම 22 ගුණ කිරීම 2යි කියලා. ඒතර ගුණ කරාම දෙවරක් 22 44යි. 44 ඒවා දෙකක් 88යි වර්ග සෙන්ටිමීටර. අපිට ලැබෙන උත්තරය මේකේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයේ විදිහට 88යි වර්ග සෙන්ටිමීටර. 14 වෙනි ගාන රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් x අගය සොයන්න. රූප සටහන දිහා බැලුවොත් මේකේ C D E සහ F කියන ලක්ෂ හතර වෘත්තයේ මත පිහිටපු ලක්ෂ හතරක්. ඒක නිසා මේ C D E F කියන චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනවා. එතකොට ප්‍රමේයයක් තියෙන වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා කියලා. මේ වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණයේ විදිහට තියෙන්නේ ACB කියන කෝණය. මේ ACB කියන කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණය වෙන FED කියන එහෙම නැත්නම් මේ අංශක 65යි කියලා දීලා තියෙන කෝණයට සමාන වෙනවා. එතකොට මේ ACB කියන කෝණයේ අගය අංශක 65ක් වෙනවා.
ඒ වගේම රූප සටහනේ දීලා තියෙනවා AB සමානයි කියලා AC පාදයට. ඒක නිසා ABC කියන ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. ABC සමද්විපාද නිසා මේකේ තියෙන මේ ABC කියන කෝණයයි ACB කියන කෝණය සමාන වෙනවා. ඒක නිසා SK යගේ සමාන වෙනවා 65කට. මේකෙදී මම ලියව සියලුම දේවල් මේ පිළිතුර විදිහට ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රූප සටහනේ අදාළ අගයන් සලකුණු කරලා අවසාන පිළිතුර ලියලා තිබ්බනම් මුල් ලකුණු හම්බ වෙනවා. 15 වෙනි ගාන cos x සමානයි 0.8 ලෙස දී ඇති විට රූපයේ දැක්වෙන තොරතුරු ඇසුරෙන් PQ හි දිග සොයන්න. මේකෙදී අපිට ත්‍රිකෝණමිතික අනුපාතයක් දීලා තියෙනවා. මේකෙදී අපිට දීලා තියෙන ත්‍රිකෝණමිතික අනුපාතයක් කෝණයේ cos අගයට අදාළව. ඒතර කෝණයේ cos අගය කියන්නේ බද්ධ පාදයේ දිග බෙදන්න ඕන කර්ණයේ දිගෙන්. ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්තම අංශක 90 කෝණයට ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා කර්ණය කියලා. ඒ වගේම ඍජුකෝණී ත්‍රිකෝණයක මේ සලකන කෝණයට මේක හැටියට S කියන කෝණයට ඉදිරියෙන් තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදය කියලා. ඊළඟට මේක ඉතුරු වෙලා තියෙන පාදය එහෙම නැත්නම් PQ පාදය කෝණය හදන්න පාවිච්චි වෙලා තියෙන එක බාහුවක් විදිහට තියෙන කර්ණය නොවන අනිත් පාදය මේකට අපි කියනවා බද්ධ පාදය කියලා. අපිට හොයන්න තියෙන්නේ මේ PQ කියන පාදය. අපි ලියනවා දීලා තියෙන ත්‍රිකෝණමිතික අනුපාතය cos x සමානයි 0.8යි කියලා. මේකේ cos x වෙනුවට අපි ආදේශ කරනවා බද්ධ පාදයේ බෙදීම කර්ණය කියන අනුපාතය. බද්ධ පාදයේ වෙන්නේ PQ, කර්ණය වෙන්නේ PR. PR ගේ අගය දීලා තියෙනවා 3යි කියලා. මේක සමාන වෙන්න ඕන 0.8ට අපි දෙපැත්තම වැඩි කරනවා 3ෙන්. 3ට 3 කැපිලා යනවා. PQ සමාන වෙනවා 0.8 ගුණ කිරීම 3ට 8 වරක් 3 24යි මෙතනින් එනවා 2.4යි සෙන්ටිමීටර. අපිට ලැබෙනවා PQ පාදයේ දිග සෙන්ටිමීටර 2.4ක් කියලා. 16 වෙනි ගාන රූපයේ දැක්වෙන සරල රේඛාවේ සමීකරණය y සමාන mx ධන c ආකාරයෙන් ප්‍රකාශ කළ විට m හා c සඳහා ලැබෙන අගයන් ලියා දක්වන්න. අපිට සරල රේඛාවක ප්‍රස්ථාරයක් දීලා තියෙන අපෙන් අහනවා m හා c. මේක m කියන්නේ සරල රේඛාවේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩය. මේකේ අනුක්‍රමණය හොයන්න නම් සරල රේඛාව මත පිහිටි ලක්ෂ දෙක ඛණ්ඩාංග අපි දැනගන්න ඕන. මම මේක එක ලක්ෂයක් ගන්නවා 0.1 අනෙක් ලක්ෂයේ ඛණ්ඩාංක විදියට ගන්නවා 3.2. ඒතකොට අනුක්‍රමණය කියන එක සමාන වෙනවා y ඛණ්ඩාංක අතර වෙනස බෙදන්න ඕන x ඛණ්ඩාංක අතර වෙනසෙන්. මම මේ ඛණ්ඩාංක දෙකෙන් එකක් ගන්නවා x1 y1 කියලා. අනෙක් ඛණ්ඩාංකය ගන්නවම x2 y2 කියලා. ඒතකොට y ඛණ්ඩාංක අතර වෙනස අපිට ගත්තකි y1 ගෙන් අඩු කරොත් y2 මේකේ y1 විදියට තියෙන 2 y2 විදියට තියෙන 1 ඒක බෙදන්න ඕන s ඛණ්ඩාංක අතර වෙනසෙන් s1 විදියට තියෙන්නේ 3 s2 විදියට තියෙන්නේ 0. මේකෙන් අපිට ලැබෙනවා දෙකෙන් එකක් ගියාම 1යි 3ෙන් බිඳුවක් ගියාම 3යි. අපිට අනුක්‍රමණය එහෙම නැත්නම් m විදියට ලැබෙනවා 3ෙන් 1යි කියලා. ඒකට c කියන්නේ අන්තක්ඛණ්ඩයේ c සමාන වෙනවා සරල රේඛාවේ මේ ප්‍රස්ථාරය y අක්ෂය කැපෙන තැන y ඛණ්ඩාංකයේ අගයට. ඒකට මෙතන y ඛණ්ඩාංකය වෙලා තියෙන්නේ 1. ඒක නිසා c සමාන වෙනවා 1ට. 17 වෙනි ගාන වගුවේ සත්‍ය ප්‍රකාශයක් නම් ඒවා ඉදිරියෙන් නැති කොටු තුල හරි ලකුණත් අසත්‍ය ප්‍රකාශයක් නම් ඒවා ඉදිරියෙන් නැති කොටු තුල කතිර ලකුණත් යොදන්න. අපි ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. මේ ප්‍රකාශ හරිද වැරදිද කියලා අහන්නේ. පළවෙනි එක දීලා තියෙන සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. සමාන්තර ආශ්‍රයක් වුණාම සම්මුඛ පාද සමාන වෙන ඒ වගේම ඒවා සමාන්තර වෙනවා. ඒක නිසා මේ කියන ප්‍රකාශය සත්‍ය වෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රකාශය විදිහට දීලා තියෙන සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. ඒ කරුණත් හරි සමාන්තර ආශ්‍රයක් වුණාම සම්මුඛ කෝණ සමාන වෙනවා. ඊළඟ තුන්වෙනි කරුණ විදිහට දීලා තියෙනවා සමාන්තර ආශ්‍රයක වර්ගඵලය එක් එක් විකර්ණය මගින් සමච්ඡේදනය වේ. මේ කියන කරුණත් සත්‍ය වෙනවා. ඒක නිසා මේකේ ප්‍රකාශ තුනම සත්‍ය ඒවා වෙනවා.
18 වෙනි ගාන රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් CDA කෝණයේ විශාලත්වය සොයන්න. මේකේ මේ CDA කෝණය කියන්නේ මෙන්න මේ කෝණය අපෙන් අහන්නේ යාගේ විශාලත්වය. රූප සටහන බැලුවොත් එහෙම ABCD කියන මේ ලක්ෂ හතර පිහිටලා තියෙන්නේ වෘත්තයේ මත. ඒ කියන්නේ මේ ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක් වෙනවා. ප්‍රමේයයක් තියෙන වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියලා. ඒ කියන්නේ CDA කියන අපිට හොයන්න තියෙන කෝණේ ABC කියන කෝණේ එකතු කරොත් සමාන වෙන්න ඕන අංශක 180කට වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වෙන නිසා. එතකොට CDA තමයි අපිට හොයන්න තියෙන්නේ. එයාට එකතු වෙන්න ඕන අංශක 80ක් ABC කෝණේ විශාලත්වය. ඒක සමාන වෙන්න ඕන අංශක 180ට. මේ අංශක 80 එහා පැත්තට ගෙනිච්චොත් එහෙම අපිට ලැබෙනවා CDA කියන කෝණය සමාන වෙනවා කියලා අංශක 180න් අඩු කරන්න ඕන අංශක 80ක්. එතකොට අපිට උත්තරේ විදිහට ලැබෙනවා CDA කෝණය සමානයි කියලා අංශක 100ට. එතකොට උත්තරේ CDA කෝණේ අංශක 100යි. 19 වෙනි ගාන රූපයේ දැක්වෙන O කේන්ද්‍ර වෙන වෘත්තයේ අරය සෙන්ටිමීටර් 10ක් වේ. දී ඇති තොරතුරු ඇසුරෙන් AB ජායේ දිග සොයන්න. අපිට ගානේ දීලා තියෙන වෘත්තයේ අරය සෙන්ටිමීටර 10ක් කියලා. ඒක නිසා මේ OB කියන දිග සෙන්ටිමීටර 10ක් වෙනවා. ඊළඟට අපිට වෘත්තයේ කේන්ද්‍රේ ඉඳලා ජායට ඇඳපු ලම්බකයේ දිග සෙන්ටිමීටර 8ක් කියලා දීලා තියෙනවා. අපි මේ ලම්බකයේ අඩිය x කියලා ගත්තොත් ප්‍රමේයයක් තියෙනවා කේන්ද්‍රේ ඉඳලා වෘත්තයක ජායට අඳින ලම්බකයෙන් ජාය සමච්ඡේදනය වෙනවා කියලා. එතකොට මේ AX කියන දිගයි XB කියන දිගයි එක සමාන වෙනවා. මේකේ මේ OXB කියන ත්‍රිකෝණය ඍජු කෝණීය ත්‍රිකෝණයක්. අපි ඒකට පයිතගරස් ප්‍රමේය දාලා XB කියන දිග හොයාගත්තොත් මේ SB කියන දිග වගේ දෙගුණයක් තමයි AB දිග වෙන්නේ. අපි මේ OXB කියන ත්‍රිකෝණේ පයිතගරස් ප්‍රමේය යෙදුවොත් SB ගේ වර්ගය එකතු කිරීම OX ගේ වර්ගය සමාන වෙන්න ඕන OB ගේ වර්ගයට. SB ගේ වර්ගය ධන OX විදිහට දීලා තියෙන සෙන්ටිමීටර් 8ක්. ඒ කියන්නේ OS වර්ගය වෙන්නේ 8 වර්ගය. OB වෙන්නේ සෙන්ටිමීටර් 10ක්. එහෙනම් මේ OB වර්ගය කියන්නේ 10 වර්ගය. SB ගේ වර්ගය ධන 8 වර්ගය 64යි සමාන වෙන්න ඕන 10 වර්ගය 100යි. SB වර්ගය සමාන වෙනවා 100න් අඩු කරන්න ඕන 64ක්. මේ 64 අනිත් පැත්තට ගෙනහිල්ලා අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා SB ගේ වර්ගය සමානයි කියලා 100න් 64ක් අඩු වුණාම 36යි. අපිට SB ව ලැබෙනවා වර්ගමූලය 36න්. ඒ කියන්නේ SB සමාන වෙනවා 36 වර්ගමූලය 6යි සෙන්ටිමීටර වලට. අපෙන් අහන්නේ මේ AB දිග එක සමාන වෙනවා SB වගේ දෙගුණයකට. අපිට ආවේ SB ට 6 සෙන්ටිමීටර. එතකොට AB සමාන වෙන්නේ 6 සෙන්ටිමීටර වගේ දෙගුණයක්. එතකොට AB සමාන වෙන්නේ සෙන්ටිමීටර 12ට. අපිට ලැබෙන උත්තරයක් AB සමානයි 12යි සෙන්ටිමීටර. 20 වෙනි ගාන අපිට දීලා තියෙනවා A හා B කියලා න්‍යාස දෙකක්. අපිට සොයන්න කියන මේ A හා B න්‍යාස දෙකේ ගුණිතය වෙන AB ව අපි බැලුවොත් මේ A කියන න්‍යාසය එයා 2 වැඩි කිරීම 2 ගණේ න්‍යාසයක්. B කියන න්‍යාසය ගත්තොත් එයත් 2 වැඩි කිරීම 2 ගණේ න්‍යාසයක්. ඒතර පළවෙනියට තියෙන න්‍යාසයේ තීර ගණනයි දෙවෙනියට තියෙන න්‍යාසයේ පේලි ගණනයි අපි අයින් කරලා දැම්මොත් අපිට ඉතුරු වෙනවා 2 වැඩි කිරීම 2. එතකොට අපි දැනගන්න ඕන එකෙන් අපිට ලැබෙන උත්තරය වෙන්නේ 2 වැඩි කිරීම 2 ගණේ න්‍යාසයක්. ඒ කියන්නේ මේකට අවයව 4ක් තියෙනවා. පේලි 2ක් සහ තීරු 2ක් වශයෙන් අපි මේ අවයව 4 හොයාගන්න ඕන. අපිට හොයන්න තියෙන AB ගුණිතේ හින්දා A න්‍යාසයේ පේලි සහ B න්‍යාසයේ තීර වැඩි කරලා තමයි අපි මේ අවයව ටික හදාගන්නේ. AB න්‍යාසයේ පළවෙනි අවයවය ගත්තොත් එයා පළවෙනි පේලියේ තියෙන අවයවයක්. ඒ වගේම එයා පළවෙනි තීරුවටත් අයිති වෙන අවයවයක්. ඒක නිසා අපි A න්‍යාසයෙන් පළවෙනි පේලිය ගන්නවා. එයත් එක්ක ගුණ කරනවා අපි B න්‍යාසයේ පළවෙනි තීරුව. ඊළඟට AB න්‍යාසයේ දෙවෙනි අවයවය ගත්තොත් එහෙම එයා පළවෙනි පේලියේ ඉන්නේ. ඒක නිසා A න්‍යාසයේ පළවෙනි පේලිය මෙතනට යොදා ගන්නවා. එයා ඉන්නේ දෙවෙනි තීරුවේ අවයවයක් විදිහට. ඒක නිසා අපි B ගෙන් ගන්නවා දෙවෙනි තීරුව. ඊළඟට දෙවෙනි පේලිය අවයව ගත්තොත් මේ
මෙතන පිහිටන අවයවය දෙවෙනි පේලියේ පළවෙනි තීරුවට අයිති වෙන අවයවයක්. ඒක නිසා අපි A ගෙන් ගන්නවා දෙවෙනි පේලිය. පළවෙනි තීරුවේ නිසා අපි B ගෙන් ගන්නවා පළවෙනි තීරුව. අපි අවසාන අවයවය ගත්තොත් එහෙනම් මේක දෙවෙනි පේලියේ තියෙන අවයවයක්. ඒ වගේම මේක දෙවෙනි තීරුවට අයිති වෙන අවයවයක්. දෙවෙනි පේලියේ ඉන්න හින්දා අපි A ගෙන් ගන්නවා A ගේ දෙවෙනි පේලිය. B ගෙන් ගන්නවා B ගේ දෙවෙනි තීරුව. මේක ගුණ කරාම තමයි අපිට ලැබෙන්නේ AB න්‍යාසය. මේකෙදී පේලි විදිහට ගත්ත න්‍යාසය සහ තීරු විදිහට ගත්ත න්‍යාසයේ පළවෙනි අවයව ගුණ වෙනවා 1 + 2යි. ඊට පස්සේ අවසාන එක්කෙනයි තීරයේ අවසාන එක්කෙනයි ගුණ වෙනවා. ඒ දෙන්න එකතු වෙන්න ඕන. 2 බිඳුවයි. ඒ විදිහටම අනිත් ඒවත් ගුණ වෙනවා. 1 බිඳුවයි. එයාට එකතු වෙන්න ඕන. 4 8ක්. ඊළඟට මේකෙත් එහෙමයි. 0.2 බිඳුවයි. එයාට එකතු වෙන්න ඕන. 1 බිඳුවයි. ඊළඟට 0.0 බිඳුවයි. 1 4යි. මේකෙන් අපිට අවසානට පිළිතුරක් එනවා AB ලෙස 2.0 එකතු කරාම 2යි 8.0 එකතු කරාම 8යි 0.0යි අපිට ලැබෙනවා 0යි කියලා. අවසාන අවයව විදිහට 4 ලැබෙනවා. අපිට AB ගුණිතයේ විදිහට 2 වැඩි කිරීම 2 ගණේ න්‍යාසයක් ලැබෙනවා. ඒකේ අවයව තියෙන ওই විදිහට. මේ ගාන හදද්දී අවයව හදාගන්න අවශ්‍ය වෙන පේලි ගන්නේ මුලින් තියෙන න්‍යාසයෙන්. ඒ කියන්නේ මේකේ හැටියට A න්‍යාසයෙන්, තීර ගන්නේ දෙවෙනියට තියෙන න්‍යාසයෙන්, මේකේ හැටියට B න්‍යාසයෙන් තමයි අපි තීර ගන්නෙ. හොඳට බැලුවොත් එහෙනම් මේ අවයව හදද්දී පළවෙනි පේලියේ අවයව හදන්න A ගේ පළවෙනි පේලිය පාවිච්චි වෙලා තියෙනවා. දෙවෙනි පේලියේ තියෙන අවයව හදද්දී A ගේ දෙවෙනි පේලිය පාවිච්චි වෙලා තියෙනවා. ඒ වගේම මේකේ අවයව හදද්දී පළවෙනි තීරුවට අයිති අවයව හදන්න B ගේ පළවෙනි තීරුව පාවිච්චි වෙලා තියෙනවා. දෙවෙනි තීරයට අදාළ අවයව හදද්දී B ගේ දෙවෙනි තීරය පාවිච්චි වෙලා තියෙනවා. 21 වෙනි ගාන රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයට අදාළව ඇති තොරතුරු භාවිතයෙන් EFC කෝණයේ විශාලත්වය සොයන්න. මේකේ මේ EFC කියන කෝණය වෙන්නේ මෙන්න මේ කෝණය. අපෙන් අහන්නේ එයා කොච්චරද කියලා. මේ රූප සටහන බැලුවොත් එහෙම AE දිග සමානයි EB දිග කියලා ලකුණු කරලා තියෙනවා. ඒකේ තේරුම AB ගේ මධ්‍ය ලක්ෂ්‍ය E වෙනවා. ඒ වගේම AF දිග FC දිගට සමානයි කියලා දීලා තියෙනවා. ඒකෙන් කියන්නේ AC ගේ මධ්‍ය ලක්ෂ්‍ය F කියන එක. එතකොට අපිට පේනවා මේ ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ්‍ය ආ කරලා තියෙන්නේ. එතකොට EF කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ආ කරන රේඛාව. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව මධ්‍ය ලක්ෂ්‍ය ආ කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වෙනවා. එතකොට EF සහ BC කියන්නේ සමාන්තර රේඛා දෙකක්. එතකොට අපිට පේනවා මේ AEF කියන්නේ අනුරූප කෝණයක් වෙනවා EBCත් එක්ක. ඒක නිසා මේ AEF කියන මෙතන තියෙන මේ කෝණය අංශක 70ක් වෙනවා. අපිට හොයන්න තියෙන මේ EFC කියන කෝණය AEF කියන ත්‍රිකෝණයේ බාහිර කෝණයක් වෙනවා. ඒතර අපි ප්‍රමේයයක් දන්නවා ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා කියලා. ඒක නිසා මේ අපිට හොයන්න තියෙන EFC කියන කෝණය සමාන වෙන්න ඕන FAE කියන කෝණේත් AEF කියන කෝණේත් එකතුවට. FAE කියන කෝණය දීලා තියෙනවා අංශක 30යි කියලා. අපි හොයාගත්තා AEF කියන කෝණය අංශක 70ක් කියලා. අපිට ලැබෙනවා මේකෙන් EFC කියන අපිට හොයන්න තියෙන කෝණේ විශාලත්වය අංශක 100ක් කියලා. දෙවෙනි ගාන රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය AC මත පිහිටයි. දී ඇති තොරතුරු භාවිතයෙන් CBD කෝණෙහි විශාලත්වය සොයන්න. අපිට කියනවා රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය AC මත පිහිටනවා කියලා. ඒ කියන්නේ AC කියන්නේ මේ වෘත්තයේ විස්කම්භයක් වෙනවා. ඒක නිසා මේ CBA කියන කෝණය අංශක
90ක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මුල්ල B ගේ කෝණය අංශක 90ක් වෙනවා. අපිට හොයන්න තියෙන CBD කියන කෝණයේ විශාලත්වය. කියන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි අපිට හොයන්න තියෙන්නේ. රූප සටහන දිහා බැලුවොත් එහෙම අපිට දීලා තියෙනවා ACD කියන කෝණය අංශක 25ක් කියලා. රූප සටහන දිහා හොඳට බැලුවා නම් මේ AD කියන එක යාවෙලා ජායක් විදියට පැහැදිලිව තිබ්බනම් ඔයගොල්ලන්ට පේනවා මේ ACD කියන කෝණය සහ ABD කියන කෝණය එකම වෘත්ත ඛණ්ඩයේ පිහිටන කෝණ දෙකක් වෙනවා. ඒක නිසා ABD කියන කෝණයත් අංශක 25ක් වෙන්න ඕන. මොකද ACD කෝණයයි ABD කියන කෝණයයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නිසා. රූප සටහන දිහා බැලුවොත් එහෙම අපිට හොයන්න තියෙන මේ CBD කියන කෝණයයි ABD කියලා දීලා තියෙන කෝණය එකතු කරාම සමාන වෙන්න ඕන ABC කියන ඔය අංශක 90ක් වෙන කෝණයට. අපි දන්නේ මේ CBD ගේ අගය අපි හොයාගත්ත මේ ABD කියන්නේ අංශක 25ක් කියලා. ABC කෝණය අංශක 90ක් වෙනවා. මෙතනින් අපිට CBD කෝණයේ විශාලත්වය ලබාගත් හැකි අංශක 90න් අඩු කරන්න ඕන අංශක 25ක්. අපිට ලැබෙනවා CBD කියන කෝණයේ විශාලත්වය අංශක 90න් අංශක 25ක් ගියාම අංශක 65ක් කියලා. 23 වෙනි ගාන රූපයේ දැක්වෙන ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ පරිමාව දී ඇති තොරතුරු භාවිතයෙන් සොයන්න. මේ ප්‍රිස්මයේ පරිමාව සමාන වෙනවා හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිගට. මේ ප්‍රිස්මයේ හරස්කඩ විදිහට තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක්. එතකොට මේ ත්‍රිකෝණේ වර්ගඵලය සමාන වෙනවා භාගයක් ආධාරකය ගුණ කිරීම ලම්බ උසට. ඒක දිගෙන් වැඩි කරොත් තමයි අපිට මේකේ පරිමාව වෙන්නේ. මේකේ භාගයක් අපිට ආධාරකයේ විදිහට යොදා ගන්න පුළුවන් මේ සෙන්ටිමීටර් 5යි කියන එක 5යි සෙන්ටිමීටර්. මේක ගුණ කරන්න ඕන ලම්බ උස විදිහට සෙන්ටිමීටර් 6 යොදා ගන්න ඕන. දිග විදිහට සෙන්ටිමීටර් 7යි. 2ට 2 1යි 6ට 2 3යි. අපිට ඉතුරු වෙනවා 5 ගුණ කිරීම 3 ගුණ කිරීම 7 කියලා. 5 වරක් 3 15යි 15 වරක් 7 105යි ඝන සෙන්ටිමීටර් කියලා අපිට මේ ප්‍රිස්මේ පරිමාව ලැබෙනවා. 24 වෙනි ගාන ආරෝහණ පිළිවෙලට ලියා ඇති දත්ත 23ක මුල් දත්ත 12 පහත දැක්වේ. එම දත්ත 23ේ මධ්‍යස්ථය හා පළමු චතුර්ථකය ලියන්න. මේකෙදි මධ්‍යස්ථය කියන්නේ පිළිවෙලට සකස් කරන දත්තයන්ගේ හරි මැදට පිහිටන දත්තය. මේකේ දත්ත 23ක් තියෙනවා කියලා තියෙනවා. අපිට මේකේ මධ්‍යස්ථය පිහිටන්නේ කී වෙනිටද කියලා හොයන්න පුළුවන් තියෙන දත්ත ගණනට එකක් එකතු කරලා ඒක දෙකෙන් බෙදුවා නම් මේකේ දත්ත තියෙනවා 23ක්. ඒකට එකක් එකතු කරොත් 24යි. ඒක දෙකෙන් බෙදන්න ඕන. එතකොට 24 දෙකෙන් බෙදුවොත් අපිට ලැබෙනවා 12යි කියලා. එතකොට මධ්‍යස්ථය 12යි නෙමෙයි මධ්‍යස්ථය පිහිටන්නේ 12 වෙනි දත්තේ විදිහට. මේ කියලා තියෙන ආරෝහණ පිළිවෙලට ලියා ඇති දත්ත 23ක මුල් දත්ත 12 පහත දැක්වේ කියලා. ඒක නිසා 12 වෙනි දත්තේ විදිහට තියෙන මේ 15යි කියන එක. අපිට මධ්‍යස්ථය ලැබෙනවා 15යි. මේකෙදි ලේසියෙන් අපිට පළවෙනි චතුර්ථකයේ ගත්ත හැකි මේ මධ්‍යස්ථය කියන එකෙන් මේ දත්ත 23 දෙකට බෙදෙනවා. ඒ දෙකට බෙදුනාම මුලට සිටින දත්ත ටිකේ හරි මැදට පිහිටන එක්කෙනා තමයි පළවෙනි චතුර්ථකයේ වෙන්නේ. දැන් දත්ත 23 මුලට දත්ත 11ක් පිහිටලා තියෙනවා. මේකේ හරි මැදට පිහිටන්නේ 6 වෙනියට තියෙන දත්තය. ඒතකොට 6 වෙනියට තියෙන මේකේ බැලුවොත් එහෙම 8 කියන දත්තය. ඒතකොට අපිට චතුර්ථකයේ පළමු චතුර්ථකය ලැබෙනවා 8යි කියලා. 25 වෙනි ප්‍රශ්නේ A හා B ලක්ෂ වලට සමදුරින් AC මත පිහිටි ලක්ෂය සොයා ගැනීමට අවශ්‍ය නිර්මාණ රේඛාවල දල සටහනක් ඇඳ එම ලක්ෂය D ලෙස නම් කර දක්වන්න. අපිට දීලා තියෙනවා ABC කියලා ත්‍රිකෝණයක්. අපිට කියනවා A හා B ලක්ෂ වලට සමදුරින් AC මත පිහිටි ලක්ෂය සොයන්න කියලා. එතකොට AB කියන ලක්ෂ දෙකට සමදුරින් වෙන්නත් ඕන AC මත පිහිටන්නත් ඕන මේ D කියන ලක්ෂය. එතකොට අපි දන්නා මූලික පත වලින් එකක් තියෙනවා ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයන්ගේ පතය කියලා. ඒක ඇවිල්ලා ඒ ලක්ෂ දෙක යාකන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. එතකොට මේකේ විදිහට AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය තමයි
A හා B ලක්ෂ වලට සමදුරින් යන ලක්ෂයන්ගේ පත. එතකොට මේ D කියන ලක්ෂය AB රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ මතයි AC මතයි කියන දෙන්න මතම පිහිටන්න ඕනේ. ඒ කියන්නේ ලම්බ සමච්ඡේදකය AC කියන රේඛාවයි ඡේදනය වෙන තැන තමයි මේ D කියන ලක්ෂය තියෙන්න ඕන. ඒකට අපි මුලින්ම මේ AB රේඛාවේ ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න ඕන. ඒකට අපි කවකටුවේ තුන A වල තියලා AB රේඛාවේ දිගෙන් භාගයකට වඩා වැඩි දිගක් අරගෙන මේ විදිහට ඡාප කොටස් දෙකක් නිර්මාණය කරනවා. ඊළඟට කවකටුවේ තුඩවල් අතර දිග වෙනස් කරන්නේ නැතුව කවකටුවේ තුඩ B වල තියලා මේ විදිහට තවත් ඡාප කොටස් දෙකක් නිර්මාණය කරගන්නවා. එතකොට A වල කවකටුවේ තුඩ තියලා නිර්මාණය කරපු එක නිල් පාටින් තියෙන්නේ. B වල කවකටුවේ තුඩ තියලා නිර්මාණය කරපු එක තැඹිලි පාටින් තියෙන්නේ. ඊට පස්සේ මේ ඡාප කොටස් කැපෙන තැන් දෙක හරහා යන විදිහට රේඛාවක් නිර්මාණය කරනවා. ඒක තමයි ලම්බ සමච්ඡේදකය වෙන්නේ. ඒතර කොළ පාටින් දැක්වෙන ලම්බ සමච්ඡේදකයයි AC කියන රේඛාවයි ඡේදනය වෙන තැන තමයි මේ D කියන ලක්ෂය තියෙන්නේ. මෙන්න මෙතන තමයි ඔය කියන විදිහට D කියන ලක්ෂය පිහිටලා තියෙන්නේ.